ආයුබෝවන් දුවේ පුතේ අද පාඩම තමයි සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය කියන පාඩම යටතේ අපි බලමු සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මොනවද? ඒහා ආශ්‍රිත ගණනය කිරීම කොහොමද සිදු කරන්නේ කියලා. මුලින්ම බලන්න සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකක්ද? දරුවෝ දන්නවා 6 පන්තියේදී සමාන්තර ආශ්‍රයක් කියන්නේ මෙන්න මේ වගේ තල රූපයකට කියන උගන්වනවා. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒක දරුවෝ මතක තියාගන්න ඕනේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද කියන්නේ මොනවද? ඉදිරියෙන් තියෙන පාද. මෙතන DC කියන පාදයට සම්මුඛ පාදය තමයි AB කියන පාදය. එතකොට මේ පාද දෙක සම්මුඛයි. ඒ වගේම මම මෙන්න මේ පෙන්වන පාද දෙක සම්මුඛයි. AD කියන පාදයට සම්මුඛ පාදය BC කියන පාදය. එතකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒ වගේම සම්මුඛ කෝණත් සමානයි. මොනවද සම්මුඛ කෝණ කියලා කියන්නේ? ඉදිරියෙන් තියෙන කෝණ. දැන් බලන්න මේ කෝණයට සම්මුඛ කෝණය තමයි මෙන්න මේ කෝණය. එතකොට මේ සම්මුඛ කෝණ දෙක එකිනෙක සමානයි. ඒ වගේම මේ කෝණයට සම්මුඛ කෝණය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙකත් එකිනෙක සමානයි. එතකොට ප්‍රමේයට අනුව කියන්නේ සම්මුඛ කෝණ එකිනෙක සමානයි. ඒ වගේම එක් විකරණයේ මගින් සමාන්තර ආශ්‍රී වර්ගඵලය සමච්ඡේදනය කරයි. මොකද්ද විකරණයක් කියලා කියන්නේ? විකරණ කියන්නේ මේ තියෙන එක විකරණයක්. එතකොට මේ වගේ ශීර්ෂ දෙකක් යා කරාට පස්සේ විකරණයක් කියලා අපි කියනවා. විකරණයේ මගින් සමාන්තර ආශ්‍රී වර්ගඵලය සමච්ඡේදනය කරයි. කියන්නේ මේ විදිහට විකරණයක් ඇන්දට පස්සේ අපිට පේනවා ත්‍රිකෝණ දෙකකට මේ සමාන්තර ආශ්‍රය වෙන් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා කියන්නේ. ඉතින් විකරණය ওই විදිහට විතරක් නෙවෙයි මට අනිත් පැත්තට තව විකරණයක් අඳින්න පුළුවන්. මම මේ විදිහට විකරණයක් ඇන්දොත් එතකොටත් හම්බ වෙනවා ත්‍රිකෝණ දෙකක්. එතකොට ප්‍රමේයට අනුව කියනවා මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය එකිනෙක සමානයි කියලා. ඊළඟට කියනවා සමාන්තර ආශ්‍රයක විකරණ එකිනෙක සමච්ඡේදනය වේ. විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ විදිහට විකරණ ඇන්දොත් මේ විකරණ සමානව දෙකට බෙදෙනවා. එතකොට මට මේක පෙන්වන්න පුළුවන්. මෙන්න මේ දිග සමාන වෙනවා මේ පෙන්වන දිගට. කියන්නේ මේ දිගයි එකිනෙක සමානයි. ඒ වගේම මේ දිග එයා වෙනමම සමාන වෙනවා මෙන්න මේ කොටසේ දිගට. කියන්නේ මේ දිගයි එකිනෙක වෙනම සමානයි. උඩ මෙයා 6යි නම් මෙයත් 6යි. මෙයා 5යි නම් මෙයත් 5යි. මේ විදිහට. ඉතින් මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති මොනවද සමාන්තර ආශ්‍රයක ලක්ෂණ කියලා. මේ ලක්ෂණ ටික දරුවෝ මතක තියාගන්න. ගණන් හදලම තමයි ඉතින් ලක්ෂණ ටික අපිට මතක හිටින්නේ. අපි බලමු මොනවද ඇවිත් තියෙන ගැටලු පෙළ පොතේ කියලා. බලන්න PQRS සමාන්තර ආශ්‍රයේ දී ඇති තොරතුරු අනුව PQ පාදයේ දිග අහනවා. ඊළඟට මේ කෝණ කිහිපයේ විශාලත්වය සොයන්න කියලා කියනවා. පළවෙනියට හරිම ලේසි. PQ පාදයේ දිග. PQ කියන්නේ මෙන්න මේ මම පෙන්වන පාදය. එයාට සම්මුඛ පාදයේ දිග ගානේ දීලා තියෙනවා. එයාට සම්මුඛ පාදයේ දිග 8යි. එහෙනම් අපි ඉගෙනගත්ත සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමානයි. එහෙනම් PQ පාදයේ දිගත් සෙන්ටිමීටර් 8යි. ඊළඟට කියනවා QPS කෝණය. QPS ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්න තියෙනවා. ඊට අමතරව PQR මේ කෝණයත් හොයන්න ඕන. QRS එතකොට මේ කෝණයත් හොයන්න ඕන. බලන්න අපිට
ප්‍රමේයට අනුව ඉගෙන ගත්ත සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. එතකොට මෙයා 130යි නම් එයාට ඉදිරියෙන් තියෙන මේ කෝණය අංශක 130යි. එහෙනම් මට කියන්න පුළුවන් PQR කියන කෝණය අංශක 130යි කියලා. ඊළඟට PQS කියන කෝණය. QPS කියන කෝණය මෙන්න මේ කෝණය. දැන් අපි හොයාගත්ත මේ කෝණය අංශක 130යි කියලා. දරුවෝ දන්නවා 9 පන්තියේදී ඉගෙන ගන්නවා ප්‍රමේය. මේ තියෙන්නේ මිත්‍ර කෝණ. බලන්න. මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක්. සමාන්තර රේඛා දෙක මේ තියෙන්නේ තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා. එතකොට සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙනවා මොනවද? මිත්‍ර කෝණ. ඉගෙන ගන්නවා මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි කියලා. ඒ කියන්නේ මේ කෝණේ එකතු කරාම අංශක 180යි. මෙයා 130යි නම් මට මෙයා හොයන්න පුළුවන් අංශක 180න් 130ක් අඩු කරන්න. ඒ කියන්නේ අංශක 180න් 130ක් අඩු කරන්න. එහෙනම් උත්තරේ එනවා අංශක 50යි කියලා. එහෙනම් මට කියන්න පුළුවන් QPS කියන කෝණය අංශක 50යි. ඊළඟට QRS කියන කෝණය. QRS කියන්නේ මේ කෝණයත් හොයන්න ඕන. දැන් බලන්න ඒකත් හොයන්න විදි කීපයක්ම තියෙනවා. ලේසිම ක්‍රමය තමයි මේ අංශක 50යි කියලා හොයාගත්තනේ. එහෙනම් මේ කෝණෙත් අංශක 50යි. මොකද සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේ තියෙන මිත්‍ර කෝණ. මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. මෙයා 130යි නම් මට මෙයා හොයන්න පුළුවන් 180න් 130ක් අඩු කරන්න. ඒත් දෙන්නේ අංශක 50යි. ඒකට මේවා O-level විභාගයේ කෙටි ප්‍රශ්න වලට පවා ආලා තියෙනවා. ඉතින් ගොඩක්ම වැදගත් පාඩමක්. අපි බලමු ඊළඟ ගාන. රූපයේ දී ඇති තොරතුරු අනුව BCD කෝණයෙහි අගය. BCD ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ අගය අහනවා. දැන් බලන්න මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි මිත්‍ර කෝණ. මට BCD කෝණය හොයන්න පුළුවන්. කොහොමද අංශක 180න් අඩු කරන්න අංශක 78. උත්තරේ එනවා අංශක 102යි කියලා. ඊළඟට ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24යිලු BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24යි නම් අපෙන් අහන්නේ BCD මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් අපි හිතමු උතන විකර්ණයක් තියෙනවා කියලා. මේ විදිහට විකර්ණයක් ඇන්දොත් මම කිව්වා වර්ගඵලය සමානව දෙකට බෙදෙනවා. එහෙනම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් 24 දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් 12යි කියලා ලියන්න පුළුවන්. ඒකකයේ වර්ග සෙන්ටිමීටර්. ඊළඟට ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ACD. එතකොට මම කිව්වා මේ විකර්ණය මට උනම් අනිත් පැත්තට අඳින්න පුළුවන්. දැන් අපි විකර්ණය කලින් ඇඳ මේ පැත්තටනේ. එහෙම නැතුව මම විකර්ණය මේ විදිහට අඳිනවා. එතකොට ඒ විදිහට ඇඳත් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. බලන්න එතකොට ACD ත්‍රිකෝණයේ වර්ගඵලය
ඒත් දෙන්නේ වර්ග සෙන්ටිමීටර් 12යි. වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. වර්ගඵලය අපි කිව්වා සමච්ඡේදනය වෙනවා කියලා. බලන්න ඊළඟ ගාන රූපේ දී ඇති තොරතුරු අනුව DC දිග. දැන් මෙතන සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. බලන්න දරුවන්ට පේන්න ඕන මේ තියෙන එක සමාන්තරාශ්‍රයක්. මේ තියෙන තව සමාන්තරාශ්‍රයක්. DC දිග අහනවා. බලන්න මේ පාදයේ දිග දීලා තියෙනවා 5යි කියලා. මෙයා 5යි නම් මට කියන්න පුළුවන් මේ පාදේ 5යි. මොකද සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. දැන් මේ තියෙන්නේ තව සමාන්තරාශ්‍රයක්. මෙයාගේ දිග 5යි නම් මෙයාගේ දිග 5යි. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. එහෙනම් DC දිග එනවා සෙන්ටිමීටර් 5යි කියලා. ඊළඟට කියනවා ABE කෝණයේ අගය. ABE ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය අහනවා. දැන් බලන්න මේ තියෙන සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණය. මේ කෝණය 45යි නම් මට ගන්න පුළුවන් එයාට ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණයත් අංශක 45යි කියලා. එහෙනම් ABE කෝණයේ විශාලත්වය අංශක 45යි. ඊළඟට කියනවා ADC කෝණයේ විශාලත්වය. ADC කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්න ඕනේ. දැන් බලන්න මේ මුළු කෝණයේ විශාලත්වයට සම්මුඛ කෝණය මොකද්ද? බලන්න මේ තියෙන්නේ ඒ කෝණයට සම්මුඛ කෝණය. දැන් මේ මුළු කෝණය කොහොමද හොයන්නේ? අපි කලින් ගානේදී හොයාගත්තා මෙන්න මේ පොඩි කෝණයේ අංශක 45යි කියලා. මොකද සම්මුඛ කෝණ සමානයි නේද? මෙයාට ඉදිරියෙන් තියෙන කෝණයේ අංශක 45යිනේ. මේ කෝණේ ගානේ දීලා තියෙනවා 75යි කියලා. එහෙනම් මට මේ මුළු කෝණය හොයන්න පුළුවන්. කොහොමද අංශක 45ට එකතු කරන්න අංශක 75. එතකොට මට මුළු කෝණය හොයාගන්න පුළුවන්. ගානේ නිකම්ම උත්තරේ දාන්න එපා. මේ විදිහට පොඩ්ඩක් හදන විදිය දාන්න. එතකොට ඔයාලට ගානේ වැරදුනත් උත්තරේ වැරදුනත් හදපු පියවර හරිනම් ලකුණු දෙනවා. උත්තරේ එනවා අංශක 120යි කියලා. ඊළඟට අහනවා තව කොටසක් BCD කෝණයේ විශාලත්වය. BCD කියන කෝණය අපි බලමු. BCD ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය අහන්නේ. දැන් බලන්න හරිම සරලයි. මේ තියෙන සමාන්තරාශ්‍රයක්. කලින් ඉගෙනුවා සමාන්තරාශ්‍රයේ මේ තියෙන මිත්‍ර කෝණ. එතකොට මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. අපි හොයාගත්ත මේ මුළු කෝණය අංශක 120යි කියලා. එහෙනම් මට මේ කෝණය හොයන්න පුළුවන් අංශක 180ෙන් අඩු කරන්න අංශක 120ක්. මිත්‍ර කෝණ පරිපූරකයි. ඒ කියන්නේ මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි. 180ෙන් 120ක් අඩු කරාම එනවා අංශක 60යි කියලා. එහෙනම් BCD කෝණයේ විශාලත්වය අංශක 60යි. බලන්න මේ ගාන රූපේ දී ඇති තොරතුරු අනුව PS දිග. දැන් මේ ගානේ සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. මේ තියෙන එක සමාන්තරාශ්‍රයක්. මේ තියෙන්නේ තව සමාන්තරාශ්‍රයක්. බලන්න අපිට එක දිගක් දීලා තියෙනවා. මේ දිග 3යි. මේ දිග 3යි නම් මට කියන්න පුළුවන් මේ දිග 3යි. අපෙන් අහන්නේ PS දිග. මෙන්න මේ දිග අහන්නේ. මෙහා 3යි නම් මෙතන එක්කෙනක් 3යි. මෙතන තව විශේෂත්වයක් තියෙනවා. මේ පාද කිනක සමානයි කියලා දීලා මෙතන කීරි කෑල්ලයි මෙතනත් කීරි කෑල්ලක් නම් කරලා තියෙනවානේ. එහෙනම් මේ පාද කිනක සමානයි. මෙහා 3යි නම් මෙහත් 3යි. මෙහා 3යි නම් මෙතන එක්කෙනක් 3යි.
මෙයා 3යි නම් මෙතන පාදෙත් 3යි. ඇයි ඒ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. එහෙනම් PS දිග හොයන්න පුළුවන් සෙන්ටිමීටර් 3යි කියලා. ඊළඟට QPS ගේ විශාලත්වය. QPS මෙන්න මේ කෝණයේ විශාලත්වය අහනවා. දැන් බලමු දීලා තියෙන දත්ත මොනවද කියලා. මේ කෝණයේ අංශක 60යි කියලා දීලා මෙයා 60යි නම් අපිට පේනවා මේ කෝණෙත් 60යි. ඒ සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ එකිනෙක සමානයි. දැන් බලන්න මේ කෝණය 60යි නම් මට කියන්න පුළුවන් මේ කෝණෙත් 60යි. ඇයි ඒ 60 වෙන්නේ? 8 පන්තියේදී උගන්වනවා මේ තියෙන ප්‍රතිමුඛ කෝණ. සරල රේඛා දෙකක් මේ විදිහට ඡේදනය වුණාම හැදෙනවා ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මෙයා 60යි නම් මෙයාත් 60යි. ප්‍රතිමුඛ කෝණ සමානයි. දැන් මේ කෝණය 60යි නම් මේ කෝණ 60යි. ඇයි ඒ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද? එතකොට මට කියන්න පුළුවන් QPS කියන කෝණය අංශක 60යි කියලා. ඊළඟට PQR කෝණයේ විශාලත්වය. PQR මෙන්න මේ කෝණයේ විශාලත්වය අහනවා. දැන් දරුවන්ට තේරෙන්න ඕන මේ කෝණය 60යි කියලා මම හොයාගත්තා. මෙයා 60යි නම් කොහොමද මේ කෝණය හොයන්නේ? මේ කෝණය 60යි නම් මේ කෝණය හොයන්නේ. දැන් බලන්න මේ තියෙන සමාන්තරාශ්‍රයේ සමාන්තර රේඛා තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා. එහෙනම් මේ කෝණ දෙක මිත්‍ර කෝණ. මෙයා 60යි නම් මෙයා හොයන්න පුළුවන් 180 න් 60 අඩු කරන්න. එතකොට මිත්‍ර කෝණවල එකතුව 180යි කියලා කිව්වනේ. එහෙනම් අංශක 180 න් අඩු කරන්න අංශක 60. උත්තරේ එනවා අංශක 120යි කියලා. දැන් මම ගණන් 4ක් හැදුවා. දරුවන්ට ඉතුරු ගණන් ටික හදන්න පුළුවන්. පොඩි මඟ පෙන්වීමක් කරන්නම්. බලන්න ඊළඟ ගානේ දී ඇති තොරතුරු අනුව ABCD මගින් දැක්වෙන කෝණවල විශාලත්වය හොයන්න කියලා කියනවා. අපි බලමු ABCD මගින් දැක්වෙන කෝණවල විශාලත්වය හොයන්න දීලා තියෙන දත්ත මොනවද කියලා. බලන්න මේ කෝණය 35යි කියලා දීලා මෙයා 57යි කියලා දීලා මේ කෝණය 40යි කියලා දීලා. දැන් මෙතන අපිට සමාන්තරාශ්‍රවල දැනුමට අමතරව ඒකාන්තර කෝණ, එතකොට මිත්‍ර කෝණ වගේ දැනුම ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. දැන් බලන්න මේ තියෙන්නේ සමාන්තර රේඛා තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා. එහෙනම් අපිට ඒකාන්තර කෝණ හැදෙනවා. ඉසඩ් අකුරක් හැඩයට හැදෙන්නේ ඒකාන්තර කෝණ. නමේදී උගන්වනවා ඒකාන්තර කෝණ සමානයි. බලන්න මේ තියෙන්නේ ඉසඩ් අකුරක් විදියට. එහෙනම් මේ අංශක 40ට ඒකාන්තර කෝණය තමයි B. ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් මෙයා 40යි නම් B කියන කෝණයත් අංශක 40යි කියලා. එතකොට දරුවෝ ලියන්න ඕනේ B සමානයි අංශක 40යි කියලා. ඊළඟට බලන්න තව කොහොමද නිර්මාණය වෙන්නේ? තව ඒකාන්තර කෝණ හැදෙනවද? බලන්න මෙතනත් ඉසඩ් අකුරක් හැදෙනවා මේ විදියට. එහෙනම් මෙයාට ඒකාන්තර කෝණය වෙන්නේ C කියන කෝණය. මේ කෝණය අංශක 57යි නම් C කියන කෝණය හොයාගන්න පුළුවන් අංශක 57යි කියලා. දැන් කොහොමද ඉතිරි කෝණ හොයන්නේ? බලන්න D කියන කෝණය හොයාගන්න දැන් ක්‍රමයක් කල්පනා කරන්න පුළුවන්. මේ තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අපි දන්නවා අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. එතකොට මේ මුළු කෝණය හොයාගන්න පුළුවන් අංශක 40ට එකතු කරන්න 35ක්. මුළු කෝණය අංශක 75යි.
එතකොට මේ කෝණයේ අංශක 57යි. එහෙනම් D කියන කෝණය හොයන්න පුළුවන්. මේ මුළු කෝණයේ අංශක 75යිනේ. 75ට 57ක් එකතු කරලා 180න් අඩු කරාම D කියන කෝණය හොයාගන්න පුළුවන්. දැන් අපිට A කියන කෝණය තමයි හොයාගන්න අවශ්‍ය. A කියන කෝණය හොයාගන්න නැවත ක්‍රමයක් යෝජනා කරන්න. බලන්න එතනත් ඒකාන්තර කෝණ නිර්මාණය වෙනවා. මේ තියෙන්නේ ඒකාන්තර කෝණ. එතකොට මෙයා A නම් අංශක 35යි A කියන එකේනයි ඒකාන්තර කෝණ. එහෙනම් A කියන කෝණය හොයාගන්න පුළුවන් අංශක 35යි කියලා. බලන්න ඊළඟ ගාන රූපයේ දී ඇති තොරතුරු අනුව DC ට සමාන පාද දෙකක් ලියන්න. DC ට දැන් මෙතන සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. දරුවන්ට පේනවා මේ තියෙන එක සමාන්තරාශ්‍රයක්, මේ තියෙන තව සමාන්තරාශ්‍රයක්. DC පාදයේ දිග. එතකොට DC ට සමාන පාද දෙකක්. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. එහෙනම් DC ට ඉදිරියෙන් තියෙන පාදය මේ පාදය EF එයාට සමාන වෙනවා නැවත AB. මොකද සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමානයි. මේ පාදයට මේ පාදය සමානයි. මේ පාදයට AB කියන පාදය සමානයි. එහෙනම් AB හා EF සමාන පාද දෙකක්. ඊළඟට XY Z මගින් දැක්වෙන කෝණවල විශාලත්වය. X කෝණය, Y කෝණය, Z කෝණය වෙන වෙනම හොයන්න ඕනේ. දැන් බලන්න මේ කෝණයේ අංශක 90යි කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. මෙයා 60යි නම් මට කියන්න පුළුවන් මේ කෝණෙත් අංශක 60යි කියලා. දැන් කොහොමද Z හොයන්නේ? දරුවෝ දන්නවා මේ තියෙන අංශක 90. එහෙනම් 90න් 60ක් අඩු කරාම මට Z කියන කෝණය හොයාගන්න පුළුවන් අංශක 30යි කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්න ගන්න. එතකොට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට x කියන කෝණය ලේසියෙන්ම දැන් හොයන්න පුළුවන්. කොහොමද? මේ තියෙන්නේ සමාන්තරාශ්‍රයේ මං කෝ මේ තියෙන මිත්‍ර කෝණ එකතු කරාම අංශක 180යි. මෙයා 60යි නම් මෙයා හොයන්න පුළුවන් 180න් 60ක් අඩු කරන්න. ඒ කියන්නේ අංශක 120යි. දැන් y කියන කෝණය හොයන්න ක්‍රමයක් යෝජනා කරන්න. ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඉතින් අපිට ලේසිම ක්‍රමය තමයි බලන්න මෙයා 50යි නම් මට මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මෙයා 50යි නම් මේ කෝණය හොයන්න පුළුවන් 180න් 50ක් අඩු කරන්න. ඒ කියන්නේ අංශක 130යි. දැන් බලන්න මෙතන කෝණ තුනක් තියෙනවා. 130යි, x කියන එකේනා 120යි, y. මේ කෝණ තුනම එකතු කරාම ලක්ෂයකදී නිර්මාණය වෙන කෝණවල එකතුව අංශක 360යි. එහෙනම් මේ කෝණ තුනම එකතු කරාම 360යි නම් y හොයන්න පුළුවන් 130යි 120යි එකතු කරලා 360න් අඩු කරාම ඉතින් වෙන තව ක්‍රමයක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ක්‍රමයේ ලේසි. ඉතින් දරුවන්ට මේ ගාන පැහැදිලි ඇති. ඉතින් අද අපි කතා කරේ ඔයාලගේ පෙළ පොතේ සමාන්තරාශ්‍ර හා සම්බන්ධ ගැටලු. ඔයාලා මේ ලක්ෂණ ටික මතක තියාගන්න සමාන්තරාශ්‍රයක. ඊට අමතරව මේ ගණන් ටික නැවත අභ්‍යාසයේ හදන්න. එතකොට වඩාත් හොඳින් තහවුරු වෙයි.